Okay, so එහෙනම් අපි පටන් ගමු. අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ white box testing වල අපි කලින් ඉගෙන ගත්ත ඒවාට වඩා යම් තරමක් දුරකට advanced level එකකට ගියපු testing mechanisms කිහිපයක් තමයි කියලා දෙන්නේ. ඉන්ඩස්ට්‍රියල් යුසේජ් එක කතා කරොත් අපි ඔයගොල්ලෝ දැන් මේ ඉගෙන ගන්න දේවල් ඇත්තටම ගොඩක් කම්පලෙක්ස් සිස්ටම්ස් වලට විතරයි මේ වගේ දේවල් යූස් කරන්නේ සාමාන්‍ය අවස්ථාවලදී. කියන්නේ ඉන්ඩස්ට්‍රි එක ගත්තාම 85% විතර මේ මෙතඩ්ස් වැඩි යූස් කරන්නේ නැහැ. මේවා ඇත්තටම ඇවිල්ලා too much mathematical and practical theoretical level එකට තමයි මේ තියෙන ටෙස්ටිංස් ටික තියෙන්නේ. අද අපි කතා කරමු බේසික් පාත් ටෙස්ටිං කියන එකේදී තියෙන එක ටෙස්ටිං මෙකනිසම් එක. සෝ මේකෙදී අපි කතා කරන්නේ ඇත්තටම යම්කිසි කෝඩ් එකක් තියෙනකොට ඒ කෝඩ් එකේ පටන් ගැනීම ඉඳන් අවසානය දක්වා යා හැකි පාත්ස් තියෙනවා. ඒ පාත්ස් අපි කොහොමද සිලෙක්ට් කරන්නේ, ඒ පාත්ස් ටෙස්ට් කරන්නේ කොහොමද කියන එක තමයි මේ බේසික් පාත් ටෙස්ටිං කියන එකේදී කතා කරන්නේ. මේක මම කලින් කිව්වා වගේ white box mechanism එකක්. මේකෙදි ඇත්තටම වෙලා තියෙන්නේ අපි කලින් ඉගෙනගත්තු path testing එකයි decision testing එහෙම නැත්නම් branch testing කියන method දෙකේ combination එකක් හැටියට තමයි hybrid approach එකක් තමයි මෙන්න මේ කියන basic path testing කියන එක. මේකෙදි ඇත්තටම කරන්නේ දැන් අපි සාමාන්‍ය වලදී අපි all possible දේවල් ටික බලලා තමයි මේ අපේ ටෙස්ටිං ටික අපි ඩිරයිව් කරගත්තේ කලින් වීක් එකක අපි කතා කරපු මෙකනිසම් එකෙන්. හැබැයි මේකෙදි කරන්නේ අපි බලනවා සයික්ලොමැටික් කම්ප්ලෙක්සිටි කියන සංකීර්ණතාවය මනින්න පුළුවන් එක එක මෙට්‍රිසස් ලෝකේ තියෙන සොෆ්ට්වෙයාර් කෝඩ්ස් වලට. ඔන්න ඕක එකක් තමයි සයික්ලොමැටික් කම්ප්ලෙක්සිටි කියන එක. අපි ඒ කියන කම්ප්ලෙක්සිටි එකකින් එන වැලියු එක දිහා බලලා තමයි අපි කන්සිඩර් කරන්නේ අපි කොච්චර පාර්ට්ස් ගානක් ටෙස්ට් කරනවද කියන ඔක්කොටම යන්නේ නැතුව most critical ටිකට විතරක් අපි ස්ටික් වෙන එක තමයි මේ බේසික් පාත් ටෙස්ටිං වලදී මූලිකවම අපි මේවා කරන්නේ. So ඒකේ approach එක වෙන්නේ අපි basic path testing එකක් නම් කරන්නේ යම් කිසි දවසක පළවෙනියටම එක තමයි අපි control flow graph එකක් අඳ ගන්න ඕනේ. control flow graph එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන අර flow chart එකකට flow chart එකක් අපි derive කරගත්තට පස්සේ කොහොමද දෙකකින් ඒක කොහොමද අපිට පුළුවන් ඒක edges සහ nodes බවට convert කරන්න. ඒක එහෙම වුණාට පස්සේ ජෙනරේට් වෙන graph එකක් තමයි control flow graph කියලා වගේ කියන්නේ. අපි control flow graph එක අත්‍තරම අපි ඩිසයින් කරගන්නේ අපිට දැනගන්න ඕනි නිසා කියලා cyclomatic complexity එක තමයි අපි ඊට පස්සේ calculate කරන්නේ. cyclomatic complexity එක calculate කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනි අපේ software code එක ඇතුලේ තියෙන node සංඛ්‍යාව සහ edges සංඛ්‍යාව. අන්න ඕක determine කරගන්න තමයි ඇත්තටම අපි graph එකක් අපේ කෝඩ් එකට අඳින්නේ. So graph එක ඇඳලා වුණාට පස්සේ nodes සහ edges අපි තියෙන ප්‍රමාණය හොයාගත්තට පස්සේ formula එකක් තියෙනවා. ඒකට apply කරලා cyclomatic complexity අපි හොයා ගන්නවා. එතකොට එන value එක තමයි අපිට ටෙස්ට් කරන්න තියෙන ටෙස්ට් පාත් සෙට් එක. ඊට පස්සේ අපි බලනවා හරි එහෙමනම් මොන වගේ parts ද අපිට තියෙන්නේ කියලා. Find a basic set of parts කියලා කියන්නේ අර cyclomatic complexity එකෙන් අපි හිතමු 3 කියන ඉලක්කම ආවා කියලා. එතකොට 3 කියලා ඉලක්කම එනවා කියලා කියන්නේ අපි ටෙස්ට් පාත් 3ක් ජෙනරේට් කරගන්න ඕනි කියන එක තමයි. අන්න ඒක ඒ ටෙස්ට් පාත් මොනවද කියන එක කන්සිඩර් කරන්න අපි හොයාගන්නේ ස්ටෙප් 3 එකේ. ඒක හොයාගත්තට පස්සේ එක එක ටෙස්ට් පාත් වල ගමන් කරන්න නම් අපේ software code එකේ කියනද if else තියෙනවා නම්
අපි else එකට නම් යන්න ඕන අපිට ඒකට දෙන්න ඕනේ set of specific values තියෙනවා. අන්න ඒ values මොනවද කියන එක හොයාගන්න එක තමයි generate test cases for each path කියන එකෙන් අපි කතා කරන්නේ. ඒක පැහැදිලිද? ඕකේ. ඊට පස්සේ අපි ගමු බොහොම සරල ප්‍රෝග්‍රෑම් එකක්. මේක මම කලිනුත් යූස් කරපු කෝඩ් එකක්. මේකේ එතන මේක ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකක ප්‍රෝග්‍රෑම් සෙග්මන්ට් එකක් මෙතන තියෙනවා. A කියන එක 50 නම් ඇතුළට යනවා. ඒ කියන්නේ ඒක true වෙලා ඒක ඇතුළට ගියාට පස්සේ අපි චෙක් කරනවා b greater than the c ට වඩා. ඊට පස්සේ එහෙමනම් අපි කරන්නේ a කියන කෙනාගේ value එක b ට equal කරනවා. එහෙම නැත්නම් a ගේ value එක c ට දානවා. ඊට පස්සේ ඒව කළා a එන value එක තමයි අපි a කියන කෙනාට අලුතෙන් add වෙන value එක තමයි අපි මෙතනදී බලන්නේ. So මේක තමයි සරලම program එක. So අපි මේකට graph එකක් design කරොත් first step එක හැටියට මේකේ මෙහෙමයි දැන් ඇත්තටම flow chart එකක් design කරලා එහෙම කරලා තමයි මේකෙදි හදලා තියෙන්නේ. අපිට මෙන්න මේ වගේ graph එකක් තමයි derive වෙලා එන්නේ. මෙතන a සමානයි 50. ඊට පස්සේ අපි මෙතන check කරනවා b විශාලයි c නම් එහෙම කියලා ඒ විදිහට ඒ කරන්න ඕනි ස්ටෙප් ටික ඒ ටික දැම්මට පස්සේ මෙන්න මේ වගේ graph එකක් තමයි එන්නේ. So දැන් එතකොට මේ graph එකට අනුව මෙතන කොච්චර edges ප්‍රමාණයක් තියෙනවද nodes ප්‍රමාණයක් තියෙනවද? nodes ඔක්කොම ගත්තොත් nodes කියලා කියන්නේ අපේ මොනවාද software එකේ statement වගේ තමයි අපි consider කරන්නේ. So එතකොට 1 2 සිට 7 දක්වා මෙතන nodes තියෙනවා. edge කියලා කියන්නේ ඔය කියන nodes දෙකක් එකිනෙකට සම්බන්ධ කරන ඒවා තමයි edge එකක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට edges ගත්තාම edges තියෙනවා මෙතන 1 2 3 4 5 6 7 8. එතකොට අපි මේකෙදි ඇත්තටම කරන්නේ graph එක ඇඳට පස්සේ අපි බලනවා මොනවද තියෙන edges සහ මොනවද තියෙන nodes සංඛ්‍යාව කියන එක. ඔන්න ඔය කියන values දෙක ඔලුවට අරගෙන තමයි අපි ඊළඟ step එකට යන්නේ. cyclomatic complexity කියන එක calculate කරන්න. So cyclomatic complexity එක කියලා කියන්නේ ඒකට පුළුවන් ඒ formula එකෙන් generate වෙන්නේ independent අපේ program එකේ පටන් ගැනීම සිට අවසාන step එක දක්වා යන්න පුළුවන් independent parts ටික තමයි මෙතනදී එයාලා generate කරන්නේ. code එකේ complexity එක වැඩි වෙන්න මෙයාගේ value එක වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ independent parts ප්‍රමාණයත් වැඩි වෙනවා. ඊළඟට VG කියන එක තමයි cyclomatic complexity එකේ notation එක. මේකෙදි අපි කතා කරන්නේ කියන්නේ cyclomatic complexity එක කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ graph එකක independent parts කොච්චරක් තියෙනවද? ඒක අනිවාර්යයෙන් එක හෝ ඊට වඩා වැඩි වෙනවා. කියන්නේ බිඳුව කියන එක කවදාවත් එන උත්තරයක් නෙමෙයි. يعني බිඳුව එනවා කියලා කියන්නේ අපේ cyclomatic complexity එකේ කොතන හරි වැරද්දක් තියෙනවා කියන එක. VG කියන්නේ cyclomatic complexity එක කියලා කියන්නේ අපේ software එකේ පටන් ගැනීම සිට අවසානය දක්වා එක path එකයි තියෙන්නේ. only one path එකක් තමයි පටන් ගැනීම ඉඳන් අවසානට reach කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් VG කියන එක cyclomatic complexity එකේ value එක 10ට වඩා වැඩි නම් ඒ කියන්නේ parts 10කට වඩා වැඩියෙන් අගයක් ආවොත් අපි consider කරනවා ඒක ගොඩක් complex code එකක් කියලා තමයි අපි consider කරන්නේ. So equation එක වෙන්නේ
කියන්නේ මේකේ ගොඩාක් මෙතඩ්ස් තියෙනවා අපිට සයික්ලොමැටික් කම්ප්ලෙක්සිටි එක කැල්කියුලේට් කරන්න ඕන තරම් ඉක්වේෂන්ස් හොයාගන්න පුළුවන්. නමුත් අපි යූස් කරන්නේ සාමාන්‍යයෙන් මේක තමයි ගොඩක්ම කොමන්ලි යූස් වෙන්නේ. සයික්ලොමැටික් කම්ප්ලෙක්ස් එක සමාන වෙනවා E - n + 2p. E කියලා කියන්නේ එජස් සංඛ්‍යාව, n කියලා කියන්නේ නොඩ් සංඛ්‍යාව, p කියන එක තමයි number of predicate nodes. ඒ කියන්නේ අපේ software code එකේ condition statements ලියලා represent කරන node සංඛ්‍යාව තමයි p කියලා කියන්නේ. predicate node එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් condition එකක් කියන අදහස. මෙන්න මේ ෆෝමියුලා එකට අපි ඇප්ලයි කරාට පස්සේ අපිට එනවා කොච්චරක් complex ද කියන එක අපේ software code එක. කලින් උදාහරණයක් අපි calculate කරලා බලමු. so මේකේ හැටියට edges 8ක් තියෙනවා, nodes 7ක් තියෙනවා. මේකේ if else ඇත්තටම තියෙන්නේ මෙන්න මෙතන විතරයි. මෙතන තමයි අපේ condition එක. මොකද මේ කෝඩ් එක ගත්තාම මේ ලොකු software එකක මේ ලොකු එක segment එකක් මේකේ ඇත්තටම a සමානයි මේ 50 කියන එක අර condition එක නෙමෙයි 100% condition එකක් නෙමෙයි. මොකද එතන ඇවිල්ලා ඒ කියන්නේ මෙහෙම මෙතන අත්‍තරම වෙලා තියෙන්නේ මේ උඩින් තව මොනවා හරි එනවා කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. so එතකොට ඇත්තටම අපේ condition එක වෙලා තියෙන්නේ මෙන්න මේ condition b විශාලයි c කියන එක. so ඒ අනුව අපිට predicate nodes අපේ මේ code එකේ හැටියට තියෙන්නේ එකයි. එතකොට අපි මේ ෆෝමියුලා එකට දැම්මහම අපිට එන උත්තරේ 3ක් කියලා. ඒ 3 හැදෙන්නේ කොහොමද? පළවෙනි පාර්ට් එක තමයි 1 1 6 7 කියන එක. ඊට පස්සේ 1 2 3 5 6 7 කියන එක. ඊට පස්සේ 1 2 4 5 6 7. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ අපි අපේ software එකේ parts කොච්චරක් තියෙනවද කියන එක තමයි මේකෙදි calculate වෙන්නේ. exactly මෙතන 3 කියන එක එනවා. මෙතන අපි graphically අපි බැලුවොත් ඇත්තටම අපේ එකේ ඉඳන් 4ට reach වෙන්න parts 3ක් තියෙනවා. ඊට පස්සේ step 3 වෙන්නේ අපි දන්නවා දැන් අපිට cyclomatic complexity 3 කියලා එනවා. ඒ කියන්නේ මෙයාගේ code එකේ හැටියට parts 3යි තියෙන්න පුළුවන් independent parts 8 පළවෙනි node එකේ ඉඳන් අවසාන node එක දක්වා ගමන් කරන. එතකොට ඒ මොනවද path කියන එක අපි අපේ graph එක දිහා බලලා design කරගන්න. එතකොට අර මම කලින් කිව්වා වගේ path 3ක් අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ step 4 වෙන්නේ අපි ගාව path 3ක් තියෙනවා. එතකොට ඔය path එකක් cover කරන්න at least අපි ගාව කියන්නේ ඒ path එකේ ගමන් කරන්න possible test data ටිකක් අපි ගාව තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් මම බව code එකට ගියොත් එක කියලා කියන්නේ a සමානයි 50 කියන එක. so මෙතනදී 1 6 7 කියන පාත් එක නම් මම තෝරගන්නේ. එතකොට වෙන්නේ මට a සමානයි 50 කියන එක එන්ටර් කරන්න පුළුවන්. a සමානයි 50 කියලා එක වුණොත් වෙන්නේ a සමානයි 50ට පස්සේ මෙයාගේ يعني මෙයා true يعني අපි බලනවා ඊට පස්සේ දෙවෙනි මේකට යනවා. එතකොට b විශාලයි c දෙන. එතන bc කියලා තව values උඩින් එනවා. so ඒක true නම් දැන් අපි මෙතනදී කරන්නේ a කියන එක constant නේ 50 කියන එකනේ. bc කියන values උඩින් එක එක විදිහට එනවා. එතකොට අපිට මේ code එක දිහා බලුවාම පේනවා අපේ whatever variables තියෙන්නේ 3යි a b c. එතකොට මේකේ a කියන එක කෙනා 50 කියලා ගන්න පුළුවන්. ඊළඟට කාරණාව තමයි bc කියන එකට අපිට එක එක values ගන්න පුළුවන්. b විශාලා ගියා, c කුඩා ගියා, k වගේ. එතකොට අන්න ඔය ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්න value එක අනුව තමයි එයා යන්නේ මේ path එකේද නැත්නම් මේ path එකේද කියන එක තීරණය කරන්නේ. එතකොට ඒ අනුව අර අපි කලින් path testing එකක් decision testing වලදී මෙන්න මේ වගේ value තමයි අපි select කරනවා කියන concept එක මත මේ path එකේ යන්න අපි ගාව තියෙන්න ඕනි මෙන්න මේ values කියන ටික හොයාගත්තට පස්සේ අපිට
ටෙස්ට් කේසස් ටික අපිට හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර අපි පාත් ටෙස්ටිං එකක් වගේ කරනකොට අපි 100% පාත් ටෙස්ටිං කරන්න ගියොත් එහෙම අමාරුයි. අන්න ඒ වගේ වෙලාවට අපි සාමාන්‍යයෙන් මේ ඔය ඇත්තට මේක ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් පාවිච්චි වෙන්නේ නැහැ. මොකද කම්ප්ලෙක්ස් කෝඩ්ස් හරිම මේ අඩුවෙන් හම්බ වෙන්නේ. මේ අපි කරන්නේ ටෙස්ට් සයික්ලොමැටික් කම්ප්ලෙක්සිටි එක පාවිච්චි කරලා අදාළ පාත් ටිකක් එක්සැක්ට්ලි බලන්න ඕන පාත්ස් ටික විතරක් අපි චෙක් කරනවා. එතකොට වෙන්නේ ටෙස්ට් කේසස් රිඩන්ඩන්ට් අපිට අඩු කරගන්න පුළුවන් අනවශ්‍ය ටෙස්ට් කේසස් ටික. ඊට පස්සේ මේකෙදි අපි ගොඩක්ම බලන්නේ කියන්නේ ප්‍රෝග්‍රෑම් ලොජික් එක අපි කන්සිඩර් කරනවා. මොකද මේක වයිට් බොක්ස් ටෙස්ටිං එකක් නිසා බයි ඩිෆෝල්ට් කොහොමත් ප්‍රෝග්‍රෑම් එක ගැන කන්සිඩර් කරනවා. මේකෙදි අපි කලින් කිව්වා වගේ පාත් ටෙස්ටිං එකයි ඩිසිෂන් ටෙස්ටිං එකයි කියන එකේ කම්බිනේෂන් එකක් නිසා කොහොමත් ප්‍රෝග්‍රෑම් ලොජික් එක ફોකස් වෙනවා. එතකොට වෙන්නේ මේ ටෙස්ට් එකෙන් يعني අපිට ප්‍රෝග්‍රෑම් එකේ ලොජික් එක යවුලක්. يعني උදාහරණයක් වශයෙන් අපිට if path එකේ යන්න ඕන වුණාට ඇත්තටම යාගේ කෝඩ් එකේ ලියලා තියෙන හැටියට else path එකට නම් කෝඩ් එක ලියවිලා තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට errors හොයාගන්න පුළුවන්. මේ වගේ advantages ගණනාවක් තියෙනවා. ඕගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ ඇත්තටම මේ කොහොමද අපි මේ අපිට graph එකක් දුන්නාට පස්සේ edges nodes ටික අඳුරගෙන මොනවද සයික්ලොමැටික් කම්ප්ලෙක්සිටි එක කැල්කියුලේට් කරන්නේ ඒක රිප්‍රසන්ට් කරන පාර්ට්ස් ටික මොනවද කියන එක විතරයි ඇත්තටම ඕගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ. පළවෙනි මොකද බේසික් පාත් ටෙස්ටිං වල තියෙන එච්චරයි. මොනවාරි ගැටලුවක් තියෙනවා. Any question? Okay. ඔයාලට assignment එකක් මම දාලා තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට පස්සේ explain කරන්නම්. අපි ඊළඟ slide set එකට යමු. Okay. So මේකත් white box testing mechanism එකක්. මේකත් එච්චර ලොකු කතන්දරයක් නෙමෙයි. අපි මේකෙදි කරන්නේ size based testing කියලා තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. නමේ හැටියට තමයි අර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනකොට අපි ඒකෙන් එක ස්ලයිස් එකක් කොටසක් තමයි අපි සෙග්මන්ට් එකක් අරගෙන තමයි ඒ සෙග්මන්ට් එක තමයි අපි ටෙස්ට් කරන්නේ. ඒක තමයි ස්ලයිස් බේස්ඩ් ටෙස්ටිං කියන එක. මේවා වෙන්නේ සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේදී ස්ලයිස් බේස්ඩ් ටෙස්ටිං කියන එක ඇත්තටම හරිම අඩුවෙන් යූස් වෙන්නේ. So ගොඩක් වෙලාවට මේ සයිස් බේස් ටෙස්ටිං කියන එක software debugging. කියන්නේ ඔයගොල්ලෝ කෝඩ් එකක් ලියලා අර variable කොහොමද යන්නේ කියන එක අපිට debug කරලා බලන්න පුළුවන් අපේ IDEs වලින්. අන්න ඒ අවස්ථාවේදී ගොඩක් වෙලාවට අපි ඇත්තටම කරන්නේ slice based testing එක නොදැනුවත්. කියන්නේ අපි purposely කරන්නේ නැතුණාට සාමාන්‍යයෙන් අපි debug කරනකොට වෙන්නේ එයා entire code එක නෙමෙයි බලන්නේ අර එක පොඩි segment එකක්. එතකොට software maintenance එකේදී මෙයා සෑහෙන useful වෙනවා. ඊට පස්සේ අපි සම්පූර්ණ කෝඩ් entire සිස්ටම් එකේ කෝඩ් එක නැතුව පොඩි කොටසක් මේ අපි සාමාන්‍යයෙන් ටෙස්ට් කරන සයිස් එකක් නිසා මේකෙදි හොඳට අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ සයිස් විදියට ටෙස්ට් කරද්දී. ඊළඟට කියන්නේ සයිස් ටෙස්ටිං කියන එක සිම්පල්ම විදියට තමයි මම එක්ස්ප්ලেইন කරේ. ප්‍රෝග්‍රෑම් එක ඩිෆරන්ට් ස්ලයිඩ්ස් වලට ස්ලයිසර්ස් වලට කැඩුවට පස්සේ සෙග්මන්ට් වලට පස්සේ excuse me.
ඕකේ. මේකෙදි වෙන්නේ අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අපි ඒ ලොකු ප්‍රෝග්‍රෑම් එකේ පොඩි පොඩි කොටස් ගණනාවකට ඩිවයිඩ් කරාට පස්සේ සෙග්මන්ට් කරාට පස්සේ අපි පොඩි කොටස් වලට කඩාගත්ත පස්සේ අපි බලනවා ඒ කොටස් වලින් ගොඩක් ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් මොන වගේ තැන්ද කියලා බලලා ඒ කැලලක් අරගෙන ටෙස්ට් කරන එක තමයි අපි ස්ලයිස් බේස් ටෙස්ටිං වලදී කරන්නේ. ඇත්තටම මේකෙදි ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕන එක තමයි අපි කොහොමද ස්ලයිස් එකක් හදාගන්නේ කියන එක. ඒක විතරමයි ඔයගොල්ලෝ කන්සිඩර් කරන්නේ. ඉතින් එහාට තියෙන්නේ අර විදිහටම අර අපි හැම වෙලෙම කතා කරනවා වගේ මොකක් හරි එකක් බේස් එක හොයාගත්ත ගමන් අපි ඒකට කොහොමද ටෙස්ට් ඩේටා ටික හොයාගන්නේ, ඒක කොහොමද ටෙස්ට් කරන්නේ. ඒ ටික ඔයගොල්ලෝ දන්නවා. ටෙක්ස්ට් දාන්න මොන වැලියු එකද, වයිට් දාන්න මොන වැලියු එකද, කන්ඩිෂන් එක true යන්න නම් මොකද්ද දාන්න ඕනේ, false යන්න නම් මොකද්ද දාන්න ඕනේ. ඒක සිම්පල් මැතමැටික්ස් නේ. ඔයගොල්ලෝ මේ ටෙක්නික්ස් වලදී ඇත්තටම එයාලා යුනික් වෙලා තියෙන්නේ ඒක කොහොමද අපි ඩිරයිව් කරගන්නේ කියන එක තමයි අපි මෙතනදී කන්සිඩර් ගන්න. මේකෙදි අපි ඉගෙන ගන්න ඕනේ නෑ. කලින් මම කිව්වේ බේසික් පාර්ට් ටෙස්ටිං එකේදී අපි ඇත්තටම දැනගන්න ඕනේ කොහොමද අපි graph එකක් දුන්නාම nodes ටිකයි edges ටිකයි අඳුරගෙන cyclomatic complexity එකට calculate කරලා ඒකේ path එක හොයාගන්න. ඒක තමයි ඒකේ තියෙන්නේ. දැන් slice based testing එකේදී කරන්න තියෙන්නේ අපි කොහොමද අපේ program එක slices කඩන්නේ. ඒක දැනගත්ත ගමන් ඊටු ටික ඔගොල්ලන්ට ලොකු දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ slices හදාගන්න. අපිට ස්ලයිසිං ක්‍රයිටීරියන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි නිර්ණායකයක් භාවිතා කරලා ස්ලයිසස් හදා ගන්නවා. ඒකෙදි කරන්නේ slicing criterion for a program specifies a windows for observing its behavior. කියන්නේ අපි entire program එකේ size එකක් හදාගන්න අපි අර entire program එකේ ගුණ ආරක්ෂා වෙන මේකේ behavior එකට බලපෑමක් කරන්න පුළුවන් කැලි තමයි අපි කඩාගන්නේ. එතකොට අපිට මේ සයිස් එකක් ඇතුළට මොනවාද අපේ software එකේ තියෙන statements උදාහරණයක් වශයෙන් printf statement එක Java මොනවාද scanf statement එක ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ different variables තියෙනවා. අන්න ඒ වගේ දේවල් එක්කෝ ස්ටේට්මන්ට් එකක් එක්කෝ යම්කිසි වේරියබල් එකක් අපි ඒක තමයි ඒ මත පදනම් වෙලා තමයි අපි මේ ස්ලයිස් එකක් අපි හදාගන්නේ. දැන් අපි ගත්තාම කලින් අපි නිකන් අපි හිතුවොත් එහෙම අපි සිම්පල් ලොගින් එකකට ස්ලයිස් එකක් නම් අපි හදන්නේ. එතකොට ලොගින් එක සාමාන්‍යයෙන් යූස් කරන වේරියබල්ස් වෙන්නේ user name එකයි password එකයි. එතකොට අපි consider කරන්න හරි මම මගේ slice එක හදාගන්නේ user name කියන variable එක තියෙන හැම slice එකක මේ කොටසක්ම මම අරගෙන test කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ slice criterion එකේදී කරන්නේ. ඊට පස්සේ කියන්නේ ඒ අදාළ variable එක දැන් සාමාන්‍යයෙන් ගත්තාම code එක අපි එක්තරා තැනක declare කරනවා අපේ variable එක. හැබැයි ඔය variable එක තැන් ගණනාවක කියන්නේ අපේ lines ගණන code එකේ lines ගණනාවක මෙන්න මේ කියන value එක use වෙනවා. එතකොට අපි හිතමු line 50ක් use වෙනවා 25ක් use වෙනවා කියලා. ඔයාට පුළුවන් එක size එකක් හදාගන්න මම test කරන්න යන්නේ මගේ size එක අර අදාළ variable එකේ 25 වෙනි line එකේ තියෙන ඒ වෙනකොට එන ටික තමයි මම test කරන්න කියලා අර ඔයාට specify කරගන්න පුළුවන් මොන variable එක මොන line එකේ තියෙන එකද කියන එක. ඒක තමයි මෙතන example එකක් දීලා තියෙන්නේ value at යම්කිසි value එකක් at line 25. මෙන්න ඇත්තම කිව්වොත් මෙන්න මේක තමයි අපේ base එක වෙන්නේ. අපි යම්කිසි variable එකක් සහ යම්කිසි location එකක් ගැන තමයි consider කරලා මේ slicing criterion එක හදාගන්නේ. ඊට පස්සේ මෙතන ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ reference book එකේ තියෙන formal definition එක. ඒකෙදි අපිට දීලා තියෙන ප්‍රෝග්‍රෑම් එක P කියන අකුරෙන් ඩිනෝට් කරනවා නම් ප්‍රෝග්‍රෑම් graph එක GP කියලා අපි ඩිනෝට් කරගන්නවා නම් ඒකේ ස්ටේට්මන්ට්ස් එක අපි ඔය කන්සිඩර් කරන අපේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ටේට්මන්ට්ස් කියලා කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ලයින්ස් ටික. ඒ ලයින්ස් ටික පිළිවෙලට හදලා
numbers කරලා තියෙනවා 1 2 කියලා numbers කරලා තියෙනවා නම් සහ අපේ program එකේ යම් යම් variables තියෙනවා නම් a set of v of variables v කියලා තමයි අපි variable කියන එක denote කරන්නේ v කියලා variables ගණනාවක් තියෙනවා නම් අපි slice එකක් කියලා කියන්නේ අපේ software code එකේ slice on the variable set v at statement fragment n ඒක අපි කියන්නේ v slice කියන එක තමයි මෙතන s එකෙන් denote කරන්නේ v කියලා කියන්නේ variable එකේ නම n කියලා කියන්නේ මේ variable එක ඔයාලගේ software එකේ appear වෙන line එක හරියටම ඒක සමාන වෙනවා value යම්කිසි value එකක් at line 25 කියන එකට example එකක් එක්ක බලනකොට ඔයගොල්ලන්ට මේ කියන s vn කියන එක තේරෙනවා අපිට slices හදන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. දැන් අපි දන්නවා අපි මෙතන example එකක් ගත්තොත් යම්කිසි value එකක් තියෙනවා at line 25. අපි හිතමු අපි ගන්නේ s අපි හිතමු username කියලා variable එක තියෙනවා. ඒක අපි හිතමු ගොඩාක් lines වල තියෙනවා. අපි 27 වෙනි line එකේ තමයි ගන්න. අපි හිතමු මෙයාගේ 24ට කලිනුත් මෙයා use වෙලා තියෙනවා. අපිට ඒ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් අනේ අපේ අවශ්‍යතාවය අනුව ගොඩාක් වෙලාවට අපි කරන්නේ අපිට දීලා තියෙන line එක දක්වා එන සියලුම ඔය කියන username කියන එක ලියවිලා තියෙන හැම line එකක්ම අපි consider කරලා අපේ size එක හදාගන්න. එහෙම නැත්තම් පුළුවන් 27 වෙනි එකකින් නම් ඉස්සරහට තියෙන මේ username එක ගෑවිලා තියෙන lines ටික හොයලා ඒක ටෙස්ට් කරන්නත් පුළුවන්. ඒකෙදි වෙන්නේ ඇත්තටම ඒක මොකක්ද කියන එක අදාළ වෙන්නේ අපිට අපේ software code එක සහ ඒ දීලා තියෙන කරන්න ඕන ටෙස්ටිං level එක අනුව. ඒ කියන්නේ අපි කරන්න ඕන system testing එකක් නම් අර ඒ වගේ යනවා ඒක වෙනස් වෙනවා. ඒක context dependent requirement එක අනුව වෙනස් වෙනවා. whatever අපිට අපේ slice එක ඔය දීලා තියෙන program line එකේ ඉඳන් ආපස්සට ගන්නත් පුළුවන් ඉස්සරහට ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඔන්න ඔය ආපස්ස සහ ඉස්සරහ කියන එකෙන්දී backwards සහ forward slicing කියලා තියෙනවා. හැබැයි ඒවා එච්චර deep හිතන්න යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි by default slice based testing එකකදී use කරන්නේ backward. ඒ කියන්නේ දීලා තියෙන line එක දක්වා තියෙන ඒ දක්වා තියෙන variables මේ අදාළ lines ටික slices ටික විතරයි අපි variable lines ටික විතරයි අපි consider කරන්නේ. usually ඒ කියන්නේ slice based testing වලදී ඔයාලගෙන් specially අහලා නැත්නම් forward test එකක් කරන්න කියලා ඒක default වෙන්නේ backward testing. ඒ දක්වා තියෙන ටික තමයි අපි test කරන්න use කරන්නේ. ඊළඟට දැන් අපි අපේ software එකක් ගත්තාම ඒකේ ගොඩක් එක එක විදිහේ මේ statements තියෙනවා. දැන් ඕගොල්ලෝ ටිකකට කලින් ඉගෙන ගත්තා අපේ software code එකක තියෙන්න පුළුවන් decisions, calculations, input output. සමහර වෙලාවට යම් කියන්නේ advanced programming වලදී යම් locations, සමහර වෙලාවට loops, data assignment කරනවා. ඒ කියන්නේ A සමානයි B A සමානයි 10 වගේ අපි variables declare කරලා ඒවට assignment කරනවා. අන්න ඒ වගේ එක එක විදිහේ statements තියෙනවා. එතකොට ඔන්න ඔය කියන statements කියන අපේ program එකක් ගත්තාම අපිට දෙආකාර විතරයි ඇත්තටම අපේ statements අපිට බලා ගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. එකක් තමයි use කියන එක, අනිත් එක තමයි definitions කියන එක. use කියලා කියන්නේ අපි යම් දේවල් වලට භාවිතා කරනවා කියන අදහස. use කියන එකේ තේරුම. so ඒකෙදි අපිට ආකාර පහක් තියෙනවා මේ statement කියන්නේ use කියන category එකට fall වෙන statements. puse කියලා කියනවා. ඒ කියන්නේ used in predicate. predicate කියලා කියන්නේ decisions. ඒ කියන්නේ ඔයාලගේ if else වල if else කියන ඒවා තමයි puse කියලා තියෙන්නේ.
එතකොට යම්කිසි variable එකක් statement එකක් හරි variable එකක් හරි whatever thing ඔයා conditions වල ඔයාලගේ decisions වල ලියවිලා තියෙනවා නම් ඒවා ඇවිල්ලා ඔයා condition එකකට use කරපු නිසා අපි ඒකට කියනවා p use කියලා. ඊළඟට සමහර ඒවා තියෙනවා උදාහරණයක් වශයෙන් a සමානයි a ධන 30. එතකොට වෙලා තියෙන්නේ එයා යම්කිසි calculation එකකට support කරලා තියෙනවා භාවිතා කරලා තියෙනවා. used in computation. ඒ නිසා අපි ඒ වගේ ඒවාට අපි කියනවා c use කියලා. ඊළඟට තවත් සමහර වෙලාවට අපි එක එක outputs දෙන්න use කරනවා අපේ statement. අන්න ඒ වගේ ඒවා කියන්නේ write ln printf වගේ commands ගත්තාම ඒ statements අපි ගන්න පුළුවන් o use කියන එක. ඊට පස්සේ l use කියලා කියනවා. ඒක ඇවිල්ලා location එකක් තමයි පෙන්නන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අපි object oriented programming වල Java වගේ ගත්තාම ඒ අපිට පුළුවන් අදාළ point එක memory එකේ location එකක් කියන්න වෙන්නේ මෙතන තමයි අපි write කරන්නේ අපේ data එක. අන්න ඒ වගේ pointers දෙන්න පුළුවන්. ඒ වගේ memory locations දෙන්න පුළුවන්. අන්න ඒ statement අපි ඒ දේවල් අපි කියනවා pointers වගේ දේවල් location එකකට use කරලා තියෙන නිසා l use කියලා කියනවා. ඊට පස්සේ iterations වලට while for වගේ repeat until අර ඒ වගේ දේවල් වලට iteration කියන එක තමයි අපි සාමාන්‍යයෙන් I use කියන එකේදී denote වෙන්නේ. ඒ ඇවිල්ලා යම් ඇතර මේකෙදි කරලා තියෙන්නේ එක එක්ක කොන්දේසියකට එක්ක calculation එකට එක output එකක් දෙන එක්ක location එකක් කියන්නේ එහෙම නැත්නම් loop එකකට iteration එකකට අපි යම් දේවල් usage එකක් තමයි තියෙන්නේ. අන්න ඒවට තමයි use කියලා තියෙන්නේ. එහෙමනම් use තියනවා නම් ඒවට use කරන variables වගේ දේවල් තියෙනවා. අන්න ඒවා define කරපු තැන් තියෙන්න ඕනේ. අන්න ඒක ඇවිල්ලා notations the notion of contribution contribute වෙන්නේ definitions වලට අපේ statement. ගොඩක් වෙලාවට ඒකෙදි ආකාර දෙකයි අපිට හොයාගන්න පුළුවන්. inputs අපි මේ consider කරන්නේ definition එකක් හැටියට. මොකද input එක අපේ කවුරු හරි පිට එක්කෙනෙක් අපිට දෙන එකක්. එතකොට ඒක ඇවිල්ලා input definition කියන එකෙන් idef කියන එකෙන් අපි දෙනවා. මේකෙදි ගොඩක් වෙලාවට කරන්නේ read වගේ command එකක්. ඊට පස්සේ adef කියලා කියනවා. ඒ කියන්නේ ඇත්තටම assignments වලට. ඒ කියන්නේ අපි variables assign කරද්දී සමහර variables අපි හදාගනිද්දී අපි use කරලා තියෙනවා යම් variables. එතකොට a සමානයි 50 a සමානයි a+1 a සමානයි ++ අර ඒ වගේ මේ ඒ දේවල් කියන්නේ අපි අතරම කරලා තියෙන code එකේ යම් assignments. අන්න ඒ වගේ ඒවට අපි කියනවා අපි define කරන්න use කරලා තියෙන නිසා අපේ contribution එක තියෙන්නේ ඒ statements contribute වෙලා තියෙන යම් definitions වලට නිසා අපි ඒවට කියන the notion of contribution for definitions කියන එක්කෝ input එකකට එහෙම නැත්නම් යම් assignment වලට තමයි තියෙන්නේ. okay මේකෙදි මේ slide එකෙන් අපි explain කරන්නේ අපි දැන් ඉගෙන අඳුරගත්තා use කියලා ටිකක් තියෙනවා definitions කියලා ටිකක් තියෙනවා අපි ඒවෙන් ඔක්කොම use කරන්නේ නැහැ. අපි හැම statement එකක්ම අපේ size එකකට use කරන්නේ නැහැ. so මේකෙදි අපි අපේ අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් defining node එකක් අපේ තියෙනවා නම් අපේ code එකේ මේ අදාළ size එකට ගැලපෙන විදිහට ඒ කියන්නේ define node කියලා කියන්නේ එක්කෝ input එකක් එක්කෝ assignment එකක් definitely ඒක අපි add කරන්න ඕනි අපේ slice එකට. එහෙම නැතුව අපි හිතමු අපි තියනවා කියලා usage node ඒ කියන්නේ මෙන්න මේ කියන use nodes තියෙනවා නම් ඒවා අපි use කරන්නේ නැහැ අපේ size එකට. කියන්නේ අපි අපේ testing වලට පාවිච්චි කරන්නේ නැහැ ඒ lines ටික. හැබැයි අපි හිතමුකෝ යම් variables තියෙනවා. කියන්නේ අපි මෙතන මේ දීලා තියෙන v කියන variable එක use වෙලා තියෙනවා කොතන හරි condition එකකට.
එහෙම නැත්නම් කැල්කියුලේෂන් එකකට. සහ සමහර වෙලාවට යම් කැල්කියුලේෂන්ස් වලට විශේෂයෙන් කැල්කියුලේෂන්ස් වලට වෙන වේරියබල්ස් උත් මෙයාට එකතු වෙලා තමයි ඒ කම්පියුටේෂන් එක හැදෙන්නේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ යූසර්ස් විතරයි අපි අපේ ස්ලයිස් එකට ඇඩ් කරගන්නවා. හැබැයි අනිවාර්යෙන් OUs ඒ කියන්නේ output L කියලා කියන්නේ location I කියලා කියන්නේ iteration මෙන්න මේ nodes අපි ස්ලයිස් එකට දාන්නේ නෑ සාමාන්‍යයෙන්. අපි ඔන්න ඔය කියන කාරණා ටික ඔළුවට දාගත්තට පස්සේ අපි ඔය කියන්නේ ඔය විදිහට තමයි අපි ස්ලයිසස් ටික හොයාගන්නේ. ඊළඟට අපි දැන් ස්ලයිස් එකක් සාමාන්‍යයෙන් අපි හදාගන්න අර කියන conditions consider කරනවා වගේම original code එකෙන් statements delete කරලා තමයි අපි සාමාන්‍යයෙන් අපේ slice එක generate කරගන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී යම් මම කියන්නේ දැන් යම් ගැටලු ඇති වෙන්නත් පුළුවන්. කියන්නේ අපි ඒක ඊළඟ slide එකේදී කතා කරමු. so property කියන්නේ slice එකක property එකක් වෙන්නේ අනිවාර්යෙන් original program එකේ statements අයින් කරලා තමයි අපි අපේ code එක හදාගන්නේ. slice එක හදාගන්නේ. ඊළඟට අපි හොයා හදාගන්න slice එක entire program එක තියෙනවනේ ඒ code segment එක තියෙන ලොකු program එකට බලපෑමක් කරන්න පුළුවන් level එකේ slice එකක් වෙන්න ඕනි. ඊට පස්සේ මම කිව්වා ඔරිජිනල් කෝඩ් එකෙන් තමයි අපි අපේ ස්ටේට්මන්ට්ස් අයින් කරලා අපි හදාගන්නේ. ඒ වගේ වෙලාවට අපි අපේ කෝඩ් එකේ යම් ස්ටේට්මන්ට් අයින් කරද්දී සමහර වෙලාවල් වලට grammatical errors එන්න පුළුවන්. කියන්නේ ඇත්තටම බලුවාම ඒකේ පොඩි අවුලක් තියෙනවා වගේ. උදාහරණයක් වශයෙන් දැන් මෙතන මම අරන් තියෙන්නේ අපි අර මොන ලයින් එකද අපි කන්සිඩර් කරන්න ඕනි කියලා ඩිලීට් කරගෙන ඕනි ටික විතරක් තියලා අනිත් ටික ඩිලීට් කරගෙන යනකොට සමහර අවස්ථා තියෙන්න පුළුවන් if then else එකක් තියෙනවා ඒකේ then එක අයින් වෙනවා. අන්න ඒ වගේ මේ issues එන්න පුළුවන්. size based testing වල තියෙන එක issue එකක් තමයි ඔය වගේ අපි delete කරන්න ගියාම සමහර තැන් තියෙනවා අපිට ඒක delete කරාම එතන නිකන් අර grammatically logically පොඩි අවුලක් තියෙනවා වගේ තැන්. so මම ඔයාලට ඔයගොල්ලන්ට explain code segment දෙකක් explain කරනවා කොහොමද අපි slice එකක් generate කරන්න කියලා. මේක තමයි අපේ පළවෙනි code එක. මේකෙදි a සමානයි 3යි b සමානයි 6යි ඊට පස්සේ c සමානයි b වර්ගය කියලා අරගෙන තියෙනවා. d සමානයි a වර්ග ධන b වර්ග කියලා තියෙනවා. c සමානයි a b. මම මගේ පළවෙනි ස්ලයිස් එකේ හැටියට තෝරගෙන තියෙන්නේ c කියන variable එක third line එක. කියන්නේ මෙන්න මේ line එක. c සමානයි b වර්ග තියෙන. එතකොට දැන් මම කොහොමද මේකට මගේ මේ entire software එකේ slice එක හදාගන්නේ? අනිවාර්යෙන් මේ third line එක කියන එක include කරන්නම වෙනවා. මොකද ඒක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. හරි. මම කරන්නේ c සමානයි b වර්ගනේ තියෙන. එතකොට එහෙනම් මම b කියන එක්කෙනා ගැන consider කරන්න වෙනවා. මෙයා පාවිච්චි කළ මෙයා ඇත්තටම ඇවිල්ලා මොකක්ද assignment එකක් නේ. කියන්නේ එතකොට මම බලන්න ඕනේ හරි. මෙයා b වර්ග. so b කියන එක්කෙනා කොතනද තියෙන්නේ? b වර්ගය හෝ b කියන එක්කෙනා කොතනද ඉන්නේ කියලා අපි බලනවා. A line number එක තමයි number 2. එතකොට මේකේ හැටියට මගේ slice එකට කියන්නේ මගේ මේ ලොකු code එකෙන් C3 කියන variable එක third line එකේ තියෙන C කියන variable එකට නම් මම හදන්නේ අනිවාර්යෙන් දෙවෙනි line එකයි තුන්වෙනි line එකයි විතරයි මම run කරලා
එක්සිකියුට් කරලා බලන්න. බීට 6 දාලා සීට අදාළ එක එනවද කියන එක තමයි මම මෙතනදී එතකොට බලන්න. අන්න ඒ විදිහට තමයි අපි ස්ලයිසර්ස් ටික මොන ලයින්ද අපි පාවිච්චි කරන්න නැත්තේ කියන එක කන්සිඩර් කරන්නේ. දැන් අපි C කියන වේරියබල් එක පස්වෙනි ලයින් එකේ තියෙන. කියන්නේ අන්තිම ලයින් එකේ තියෙන වේරියබල් එක නම් අපි කතා කරන්නේ C කියන එකේ. අපි බලනවා මෙයාට මෙයා ඇවිල්ලා A+B. C සමාන A+B. එතකොට මම මොකද කරන්නේ? මම ගිහින් බලනවා හතරවෙනි ලයින් එකේ D එකක් තියෙනවා. ඒකේ A+B එකට A මොකක්වත් මට ගන්න බෑ. ඊට පස්සේ මම තුන්වෙනි ලයින් එකට යනවා. තුන්වෙනි ලයින් එකේ තියෙනවා B වර්ග කියලා. එතකොට මෙතන පොඩ්ඩක් නිකන් ඇත්තට මෙතන වෙලා තියෙන්නේ මට ඕනි B වර්ග කියන එක නෙමෙයි. A සහ B තිබ්බොත් මට හොඳටම ඇති. අන්න ඒ නිසා මම මොකද කරන්නේ? මට මෙයාව ඩ්‍රොප් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව ඩ්‍රොප් වෙනවා මම ඊළඟ එක්කෙනාට යනවා. එයාගේ ලයින් එකේ තියෙන්නේ B සමානයි 6 කියන එක. B සමානයි 6 කියන එක මට ඕනි එකක්. එතකොට B සමානයි 6 කියන ලයින් එක මට ඕනි මොකද C සමානයි A+B කියලා තියෙන නිසා. එතකොට මම කරන්නේ එහෙනම් මට දෙවෙනි ලයින් එකත් මගේ සයිස් එකට ඕනි. ඊට පස්සේ ඊළඟ එකට ගියාම ඒකත් මට අවශ්‍ය වෙනවා. මොකද A කියන එක්කෙනාව අසයින් කරලා තියෙන්නේ මෙතන. මොකද A කියන එක්කෙනා C කියන එක්කෙනාට අවශ්‍ය නිසා. ඒ අනුව C 5 කියන එක මම කන්සිඩර් කරොත් මට පස්වෙනි ලයින් එක ඕනි, දෙවෙනි ලයින් එක ඕනි, පළවෙනි ලයින් එක ඕනි. මෙන්න මේ තියෙන ස්ලයිස් එක හදා ගන්න නම්. එතකොට මගේ 1 2 සහ පස්වෙනි ලයින් එක තියෙන කෝඩ් කෑල්ල තමයි මගේ C5ට අදාළ ස්ලයිස් එක වෙන්නේ. මොනවා හරි ගැටලු තියෙනවද? ඔයාලට chat එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ තවත් මම කෝඩ් එකක් අරගත්තා. ඒකෙදි මම මේක ඇවිල්ලා Java කෝඩ් එකක්. පළවෙනි ස්ලයිස් එක හැටියට මම තෝරගත්තේ E7 කියන එක. E කියන variable එක line number 7 එකේ තියෙන එක. So මේකේ හැටියට E සමානයි B+C කියන එක තමයි තියෙන්නේ. එතකොට මම බලනවා මොනවද මම පාවිච්චි මම යූස් කරන්න කියන එක.
ඒකෙදි ඊළඟට මම B+C තමයි මට අවශ්‍ය. සෝ මම බලනවා 6 වෙනි ලයින් එකට ගිහලා ඒකෙදි කතා කරලා තියෙන D = A+B. එතකොට මට එයාව වැදගත් වන්නේ නැහැ. ඊට පස්සේ මම 5 වෙනි ලයින් එකට ගියාට පස්සේ 5 වෙනි ලයින් එකේදි කරලා තියෙන්නේ ඇත්තටම B+C කියන්නේ B සහ C කියන දෙගොල්ලම ඉන්පුට්ස් හැටියට මෙතනදී අරන් තියෙනවා. එතකොට දැන් ඇත්තටම මට මේක අවශ්‍ය වෙනවා මොකද මෙතනින් තමයි මේ data එක create වෙලා declare වෙන්නේ. ඇත්තටම මේ data එකට value එකක් assign වෙන්නේ. ඒ නිසා පස්වෙනි line එක මට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම හතරවෙනි line එකට ගියාම හතරවෙනි line එක දැම්මත් එකයි නැතත් එකයි nice to have වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. Enter the values of A, B and C. මේක ඇවිල්ලා printf command එකක්. So මට මේක sorry මට මේක enter කරන්න පුළුවන්. ඊළඟට මම තුන්වෙනි ලයින් එකට ගියාට පස්සේ එතන තමයි මගේ e කියන variable එක declare වෙලා තියෙන එක define කරලා තියෙන එතන. so එතකොට මට third line එකත් මගේ slice එකට දාගන්න වෙනවා. දැන් මේක ඇවිල්ලා අපි කලින් කතා කරේ code snippet එකක්. ඒ කියන්නේ ඇත්තටම ලොකු code එකක ඉතා කුඩා කෑල්ලක්. හැබැයි මේකෙදි මම කතා කරන්නේ execute කරන්න පුළුවන් පොඩි program එකක්. ඒ නිසා මට සිද්ධ වෙනවා මගේ slice එකට කියන්නේ ඇත්තටම මෙයා run කරලා බලන්න පුළුවන් නිසා මට අර අපි Java වල තියෙන සාමාන්‍ය syntax තමයි void main මේ සංගල වරහන් සහ මෙන්න මේ line කියන ටිකත් executable code එකක් නිසා මට මගේ size එකට add කරගන්න වෙනවා. ඒ නිසා තමයි එතකොට ඒ අනුව මම මගේ පළවෙනි line එක, දෙවෙනි line එක, තුන්වෙනි line එක, 4 5 මම 6 use කරන්නේ මම 7 ගන්නවා. ඊට පස්සේ මට 10 කියන එක අනිවාර්යෙන් use කරන්න නම් මොකද අර නැත්තම් මේ code එක run වෙන්නේ නැති නිසා. ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට? okay. so ඊට පස්සේ ඒ විදිහටම තමයි E9 කියන size එක මම හදලා තියෙන්නේ. මම 9 වෙනි තැනේ ඉඳන් මම උඩට තමයි යන්නේ. එතකොට මෙතන printf command එකක් තියෙන්නේ. මම 9 කියන line එක දාගන්නවා. ඊට පස්සේ E කියන මෙතනදී කතා කරනවා E කියන එකනට තමයි මේ වෙන්නේ. එතකොට E කියන්නේ 7 වෙනි line එකේ තියෙන එක. එතකොට මට 7න් නතර වෙන්න බෑ. හේතුව E කියන එක්කෙනාට value එකක් assign වෙලා නැහැ. මෙතන computation එකක් යන්නේ. එතකොට B සහ C තියෙන තැන් දෙකක් අපි හොයාගන්න ඕනේ. ඒ අනුව අර මම ඇත්තට මෙතනින් උඩ ගත්තාම මම 9 වෙනි එකේ ඉඳන් 7 වෙනි එකනේ සිලෙක්ට් කරන්නේ. එතනින් එහාට මෙන්න මේ ඔක්කොම ටික මගේ ස්ලයිස් එකට කෝඩ් ස්ලයිස් එකට ඇඩ් කරගන්න වෙනවා. අපි මත ඔළුවේ තියාගන්න ඕනේ අපිට යම්කිසි කෝඩ් එකක් දුන්නාට පස්සේ ඒ කෝඩ් එකේ මොනවද මෙන්න මේ කියන users ටික මොනවද මේ definitions ටික ඒ දෙක අඳුරගත්තට පස්සේ මට පුළුවන් මගේ ස්ලයිස් එකට මොනවද මම ඇඩ් කරන්නේ නැත්තේ කියන එක අර දීලා තියෙන line number එක සහ variable එක අනුව සහ use නම් මම වැඩි يعني usage statement එකක් නම් මගේ code වල තියෙන ඒව මම දාන්නේ
අවස්ථා කීපයකදී විතරයි යම් මගේ අදාළ වේරියබල් එක හදාගන්න ඒවා කන්ට්‍රිබියුට් වෙනවා නම් එක්කෝ මේ කන්ඩිෂන් එකක් එහෙම නැත්නම් කම්පියුටේෂන් එකක් දායක වෙනවා නම් අන්න ඒ දේවල් ටික මට කන්සිඩර් ඒ ලයින්ස් ටික මට කන්සිඩර් කරන්න වෙනවා. එහෙම නැත්නම් මම වෙන කිසිම යූසේජ් ස්ටේට්මන්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ මගේ ස්ලයිස් එකට. එතනින් එහාට ගියාම ඩෙෆිනිෂන් එක කියන්නේ අසයින්මන්ට්ස් හරි ඉන්පුට් හරි නම් මගේ ස්ටේට්මන්ට් එක ඒවා මේ මම මගේ කෝඩ් එකට ඇඩ් කර ගන්නවා. so මෙතන මොනවාද ස්ලයිස් බේස් ටෙස්ටිං වල තියෙන්නේ එච්චරයි. ඕගොල්ලන්ට අසයින්මන්ට් 1 එක මම කිව්වා මම දාලා තියෙනවා කියලා. ඒක ලොකු අමාරු එකක් නෙමෙයි. නමුත් මම ඕගොල්ලන්ට බෆර් ටයිම් එකක් තියලා තමයි මම ඇත්තට මේක දාලා තියෙන්නේ. ඔයාලට අසයින්මන්ට් එක එක්ස්ප්ලেইন කරන්න ඕනිද නැද්ද? Do I need to explain the assignment? So we can stop now. Okay. ඔයාලට Monday මට additional lecture එකක් කියන්න ඇත්තරම මේ අර මට ගිය සතියේ අත්‍යවශ්‍ය කාරණාවක් නිසා මේ lecture එක cancel කරන්න වෙච්ච නිසා ඕගොල්ලන්ට අවුලක් නැත්නම් මට Monday දාන්න පුළුවන් additional lecture එකක්. Okay, ඔයාලට ඕනේ assignment එකනේ. ඔයාලට visible නේද assignment එක? assignment එක assignment ඒකෙදී ඔයාලගේ knowledge එක test කරන්නේ white box testing කියන්නේ lecture number 6 7 and 8 6 කියලා කියන්නේ අපි අර statement testing path testing decision testing අන්න ඒ දේවල් ටික 7 lesson එක උනේ graph අපි කොහොමද graph එකේ theories ටික කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ පොඩි graph එකක් අඳින්න වගේ තමයි මේ entire site set එකෙන් තියෙන්නේ 8 වෙනි එක. ඒ කියන්නේ දැන් ටිකකට කලින් අපි ඉගෙන ගත්තේ basis path testing කියන එකේදී කොහොමද සයික්ලොමැටික් එක කැල්කියුලේට් කරලා පාත් ටික හොයාගන්න කියන ටික විතරයි. ඇත්තටම මම මේ අසයින්මන්ට් එකේදී බලන්නේ දවස් 10ක් ඕගොල්ලන්ට ඩියුරේෂන් එක තියෙනවා. මම දැන් අවේලබල් කරලා තියෙන්නේ ඕගොල්ලෝ ඔක්කොම ටෝටල් 9 දෙනෙක් ඉන්න නිසා 2 3 වගේ කවුන්ට් එකක් තියෙන ගෲප්ස් වලට හැදිලා ඕගොල්ලෝ අසයින්මන්ට් එක කරලා මට සබ්මිට් කරන්න. මම දැන් එක්ස්ප්ලেইন කළා ඔයාලට ඒත් මොන හරි කරගෙන යනකොට හිර වෙනවා වගේ තේරුණොත් ෆයින් මට මේ කියන්නේ එක්ස්ප්ලেইන් කරන්න වගේ උමනයි නම් ඔයාලට කෝල් එකක් හරි මට ඊමේල් එකක් හරි ඩ්‍රොප් කරන්න මම ඔයාලට එතකොට රිප්ලයි කරන්නම්. ප්‍රශ්න දෙකක් තියෙනවා. PDF විදියට එන්ටර් කර මට ආන්සර් එක එවන්න. එතකොට මට ඕගොල්ලන්ට එතනම ෆීඩ්බැක් එක දෙන්න පුළුවන්. වර්ඩ් වලදී ඒ වැඩේ කරන්න බැරි නිසා. ආන්සර් ෂීට් එකේ ස්ටුඩන්ට් නේම් එකයි රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි ෆස්ට් පේජ් එකට දාලා ගන්න. එතකොට මට ගෲප්ස් මොනවද කියන එක හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලටත් මටත් ලේසි ඕගොල්ලන්ට පුළුවන් නම් අලුත් පිටුවක හැම වෙලෙම අලුත් ප්‍රශ්නයක් කරන්න. එතකොට මට ලේසි ඔයාලගේ ඉගෙන මට මාකින් වලදී මට පාර පහසුයි ඔයාලගේ මේ මට විසිබල් නිසා. මෙහෙම වෙලා තියෙන්නේ මම මෙතන පොඩි PHP කෝඩ් එකක් දීලා තියෙනවා. මේ මෙහෙනල් හැගි තිබුණාට ඇත්තටම ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ බොහොම සරල ටිකක්. මම කෝඩ් එක එක්ස්ප්ලেইন කරන්නම්. ඔයාලට තියෙන්නේ මේ කෝඩ් එක දිහා බලලා මම දැන් එක්ස්ප්ලেইন කරාට පස්සේ පළවෙනි ප්‍රශ්නේ තමයි අර මං කිව්වා වගේ
lecture slide 7 එකෙන් මම දීලා තියෙන්නේ 2 එක දීලා question 2 එකේ ඉන්නේ 7 8 කියන දෙකෙන්. පළවෙනියටම කරන්න ඕනි ඔයාලගේ මේ තියෙන කෝඩ් එකට flow chart එකක් ඩිසයින් කරන්න. flow chart එක ඩිසයින් කරාට පස්සේ ගැන ඔයගොල්ලෝ flow chart එක ඕනිනේ statement testing වගේ දේවල් කරන්න. ඔයාලට ඒ ඔයාලගේ flow chart එකට අනුව 100% statement testing එකක් කරන්න කොච්චරක් test cases ඕනේද කියන එක මට පෙන්නන්න ඕනේ. ඊට පස්සේ 100% decision test එකක් ඔයාලගේ මේකට කරන්න يعني මොනවද කියන්නේ ටෙස්ට් එක perform කරන්නේ කොහොමද? ඔයාලට 100% decision test එකක් කරන්න බැරි නම් ඇයි ඒක කරන්න බැරි කියලා ඔයාලට එක්ක ටේබල් එකක් එක්ක ඩයග්‍රෑම් එකක් එක්ක words whatever ඔයාලට තේරෙන හැටියකට මට ඒක justify කරන්න. හරි? ඊළඟට ඔයාට මම කිව්වොත් condition coverage testing එකක් කරන්න මොන වගේ test dataද ඔයා එක එක variables වලට use කරන්න කියන එක තමයි අන්තිම ප්‍රශ්نين අහලා තියෙන්නේ. මොන හරි ඒකේ ගැටලුවක් තියෙනවද? يعني මෙතන මේ ප්‍රශ්න ඔයාලට ක්ලියර් කියලා මම හිතනවා. ඊට පස්සේ අර කලින් කෝඩ් එක සහ ඔයාලා ඔය ඩිරයිව් කරගන්න flow chart එක දිහා බලලා ඔයාලට පුළුවන් ඔයාලට සිද්ධ වෙනවා පොඩි graph එකක් develop කරගන්න. ඊට පස්සේ ඒ graph එකට අනුව nodes ටිකයි edges ටිකයි මොනවද කියලා ඔයාලා note මට මේක list down කරන්න ඕනේ. ඊට පස්සේ අපි අද ඉගෙන ගත්ත cyclomatic complexity එක ඔයාලා බලන්න ඕනි. ඊට පස්සේ cyclomatic complexity එකේ අපි හිතමු 5ක් වගේ value එකක් එනවා කියලා. එතකොට ඒ 5 කියන value එකට ඔයාලා කොහොමද ඔයාගේ graph එකට අනුව test path ටික derive කරගන්න කියන එක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මම හිතනවා මේක අමාරු වෙන එකක් නෑ කියලා. කොහොමද group එක 3ක් 2ක් වගේ ඉන්න නිසා බලමු. මම හිතනවා ලේසි shape එකේ කරගන්න පුළුවන් වෙවි කියලා. කෝඩ් එක ඇවිල්ලා මේක login එකකට ලියලා තියෙන සරල කෝඩ් එකක්. පළවෙනියට මම කරලා තියෙන්නේ මොකක් හරි මගේ ෆෝම් එකක් තිබිලා තියෙනවා username සහ password අරගන්න. ඒකෙන් මට මගේ මේ කෝඩ් කෑල්ලට රිටර්න් වෙන values ටික තමයි මම මෙතන assign කරගෙන තියෙන්නේ මේ line දෙකේ. හරිද? user have මේ ඇවිල්ලා PHP syntax බය වෙන්න එපා. හරි? username කියන එකට මගේ අර තියෙන ෆෝම් එකේ මෙන්න මේ value එක මම දාගෙන තියෙනවා. ඒ විදිහටම password කියන variable එකට password field එකෙන් මට එන value එක මම දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ කරලා තියෙන්නේ මේ username password කියන දෙක මම if එකකට pass කරලා තියෙනවා. කියන්නේ මම condition එකක් check කරනවා. මේක username එක emptyද හෝ password එක emptyද කියලා බලනවා. මේ condition එක කියන්නේ මේ condition එක true වුණොත් කියන්නේ මේක ඇතුළට යන්නේ මම error message එකක් මෙන්න මේ විදිහට දෙනවා. form එක incomplete මේ login information enter කරන්න ආපහු යන්න කියලා මම එයාලට hyperlink එකක් දෙනවා. ඊට පස්සේ මේක මේ මොනවාද false අවස්ථාව. ඒ කියන්නේ ඇත්තටම else කියන command එක. else එකේදී මම කරලා තියෙන්නේ යම්කිසි database එකක් තියෙනවා. මම ඒ database එකට connection එකක් හදලා data ටිකක් ගන්න එක තමයි මේ else code එකේ තනිකර තියෙන්නේ. ඒකේ first line එකේදී මම කරන්නේ මම මෙතන define කරලා තියෙනවා යම්කිසි SQL statement එකක්. SQL statement එකක් තියෙනවා select all මේ username එක අනුව මම යම්කිසි value එකක් select කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී මේ line එකේදී කරලා තියෙන්නේ මෙන්න මේ තියෙන SQL statement එක run කරන්න මම මගේ database එකත් එක්ක SQL connection එකක් develop කරලා මම SQL statement එක pass කරනවා database එකට.
ඊට පස්සේ ඒ යම්කිසි වැලියු එකක් එනවනේ. අන්න ඒ ඩේටාබේස් එකට පාස් කරලාට පස්සේ මෙන්න මේ SQL ස්ටේට්මන්ට් එක රන් වෙනවා. මේක රන් වුණාට පස්සේ යම්කිසි අගයක්. يعني මෙතන හැටියට නම් මේ යූසර් නේම් එකට සමාන මොන හරි වැලියුස් ටිකක් රෝ එකක් තියෙනවනම් ඒ එන්ටයර් රෝ එක පෙන්නනවා. ඒ එන්ටයර් රෝ එක මම මෙන්න මේකට දාගන්නවා. මෙන්න මේ වේරියබල් එකට. ඊට පස්සේ කරන්නේ මේ ඇවිල්ලා ඩේටාබේස් වලින් එවන එකක්නේ. ඒක PHP වලදී මට ඒ විදිහටම යූස් කරන්න බෑ. අන්න ඒ නිසා මම මෙතන කරලා තියෙන්නේ අර මේ exe SQL කියලා එන value set එක PHP array එකට convert කරගත්තු එක. හරිද? ඊට පස්සේ ඒ background work එක කරාට පස්සේ මේ database එකේ දැන් මෙතන array එකක් generate වෙලා තියෙනවනේ. කියන්නේ එක්කෝ මේ යූසර්නේම් එකට මේ මට මම පාස් කරන යූසර්නේම් එකට අදාළ යම්කිසි ඩේටා එකක් ඩේටාබේස් එකේ තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. එතකොට අපි හිතමු මේකේ හැටියට if කියලා කියන්නේ if array එකේ යූසර්නේම් එක මේ පාස් කරපු යූසර්නේම් එකට සහ මම array එකේ තියෙන password කියන field එකේ pass මම enter කරලා තියෙන password එකට සමාන නම් يعني password දී ඇති එකයි enter කරපු username සහ password සමාන නම් මට මෙන්න මේ ටික කරන්න කියලා මම මෙතන කියලා තියෙනවා. ඒකෙදි basically කරලා තියෙන්නේ user id එකයි first name එකයි නමයි මම print කරනවා. ඒ print කරලා ඉවරලා continue shopping කියලා පොඩි message එකක් මෙතනක දෙනවා. is that clear? ඒක clear ඇතිනේ. ඊට පස්සේ මෙයා අසමාන නම් ඒ කියන්නේ මම එන්ටර් කරලා තියෙන යූසර්නේම් හෝ පාස්වර්ඩ් දෙකෙන් දෙකම හරි එකක් හරි whatever අර SQL ස්ටේට්මන්ට් එක රන් කරලා මට එන රිසල්ට්ස් කොලම් එකක් මේ රිසල්ට්ස් එකත් එක්ක tally වෙන්නේ නැති අවස්ථාවේදී යූසර්නේම් එක නම් අසමාන වෙලා තියෙන්නේ මම කියනවා යූසර්නේම් එක වැරදි එහෙම නැතුව කියන්නේ යූසර්නේම් එක අසමාන නැත්තම් පාස්වර්ඩ් එක තමයි අවුල කියලා මම කියනවා. කෝඩ් එක තේරෙනවද? මොකද කෝඩ් එකේ අවුලක් මොනවද තව තියෙනවා. තව එක්ස්ප්ලেইন කරන්න ඕනේ. සරල වෙන්න ඕනේ නේද? මුකුත් ගැටලුවක් නැද්ද මේ කෝඩ් එකේ? ඕකේ ඔයාට ඇත්තටම මේකේ මේ වැදගත් වෙන්නේත් නැහැ. මේ මැද කැලි ටික වැදගත් වෙන්නේත් නැහැ. what you මේකේ ඇත්තටම ගත්තොත් ඔයාලට වැදගත් වෙන්නේ if else ටික විතරයි. ඔයාලට මේකේ loop එකක්වත් මම දාලා නැහැ complex වෙන නිසා. so ඒ අනුව මම හිතනවා ඔයාලට මේ කෝඩ් එක ඔළුවට යන්න ඇති කියලා by the way මම දැම්ම අද දවස ඇතුළත අප්ලෝඩ් කරන්නම් රෙකෝඩින් එකක්. එතකොට මේ එක්ස්ප්ලනේෂන් එකේ රෙකෝඩින් එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තේරුම්නේ නැතුණා. හරි එහෙමනම් ඕගොල්ලෝ මේකට මේව කරන්න තව නොටිස් එකක් වගේ එකක් තියෙනවා. ඕගොල්ලෝ මොන යම් හෝ ක්විස් එකක් ඔයාලට මිස් වෙලා තියෙනවා නම් මට ඒක කියන්න. මොකද ඒක ඕගොල්ලන්ටම තමයි හොඳ. මට එහෙමනොත් අර මේකම සෙකන්ඩ් අටෙම්ප්ට් ඔයාලට සෙකන්ඩ් අටෙම්ප්ට් මම මට ඕගොල්ලන්ට allow කරන්න පුළුවන්. එහෙමනොත් ආය අටෙම්ප්ට් මේ එකක් දෙන්න පුළුවන්. එහෙමනොත් එහෙම කවුරු හරි ඉන්නවා නම් මට ලබන සතියේ ලෙක්චර් එකට කලින් ඔයාලා මට දැනුවත් කරන්න. එතකොට ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. ඕකේ. එහෙමනම් අද දවසට වැඩ ටික ඉවරයි. ඊළඟ මම මන්ඩේ ලෙක්චර් එකක් දානවා. මම ඒක ඔයගොල්ලන්ට එහෙනම් මම මේ ඊමේල් එකක් කරනවා සාමාන්‍ය 10ට වගේ කරලා අපිට ඒක 11:00 විතර වෙද්දි ඉවර කරගන්න පුළුවන් පොඩි යුනිට් එකක් තියෙන්නේ. so එහෙනම් හම්බ වෙමු. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. good luck for your assignment 1. thank you.